ඉතින් එහෙනම් තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය සම්බන්ධ පාඩමේ සම්භාවිතාව කියන පාඩම තමයි අපි මේ පාඩම් මාලාවක් විදිහට මේ අපි දැන් නිර්මාණය කරලා තියෙන්නේ. මේ පාඩම් මාලාව විශාල විදිහට දිග වීඩියෝ පාඩම් ටිකක් ඒ නිසා අපි මේක මේ කොටසින් කොටස් කීපයකින් දාන්න බලාපොරොත්තු වෙනවා. 1 2 3 4 වෙන්නත් පුළුවන් 5 කියලා කොටසකුත් වෙන්න පුළුවන්. සටහනත් එක්ක ටියුෂන් පන්තියක උගන්වන ආකාරයටම මේ පාඩම් මාලාව ඔබට ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් මේ පාඩම් මාලාව පළවෙනි කොටස දැන් මේ සමග ලැබෙනවා. ඊළඟට අනිත් කොටස් ටික නරඹන්න ඔබේ සම්භාවිතාව කියන තර්ක ශාස්ත්‍රයේ තියෙන කොටස ඔබට සම්පූර්ණ කරගන්න පුළුවන් මේ පාඩම් මාලාව හරියට බලාගත්තොත්. එතකොට අවසාන කොටසේ අපි ප්‍රශ්න මෙතෙක් ලැබිලා තියෙන ප්‍රශ්න සියල්ලම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ එකක් තියෙනවා. දැන් අපි කොටස් 3ක් දැන් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් එහෙනම් මේ පාඩම ඔබ හදාගන්න පටන් ගන්න. ආයිබෝන් අදත් අපි සම්භාවිතාව සම්බන්ධ පාඩමක් ගෙනෙන්නයි සූදානම් වෙන්නේ. ඉතින් සම්භාවිතාව සම්බන්ධව සම්පූර්ණ පාඩම ඔබට දැන් පාසල් වල මේ දවස්වල ඉගෙන ගන්න නොලැබුණ අයට තර්ක ශාස්ත්‍රය සම්බන්ධයෙන් මේ පාඩම හරි වැදගත් වෙනවා. ඉතින් අපි මේ පාඩම ආරම්භ කරමු. සම්පූර්ණ පාඩම කොටස් වශයෙන් තමයි අපිට මේක දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ උත්සාහ කරලා කොටස් කීපයකින් මේ පාඩම දෙන්න. එහෙනම් අපි ඉස්සෙල්ලාම පාඩමට යමු. සම්භාවිතාව කියන්නේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම හඳුනාගත යුතුයි. මේකේ සටහනක් ඔබ ලියා ගන්නවා නම් නැත්නම් සටහන් කර ගන්නවා නම් හොඳයි කියලා හිතනවා. මොකද ක්‍රමානුකූලව මේ පාඩම හරියට ඉගෙන ගන්න නම් සටහනක් තමන් ගාව තිබිය යුතුයි. ඒ නිසා අපි මේ පාඩම හරියට සටහනක් විදිහට සඳහන් කරගනිමින් ගියා ගන්න. එතකොට සම්භාවිතාව කියලා කියන්නේ මොකක්ද කියන එක ඉස්සෙල්ලාම අපි හඳුනා ගන්නවා. සම්භාවිතාව කියලා කියන්නේ මොකද්ද? යම් සිද්ධියක් සිදුවීමට හෝ යම් කරුණක් සත්‍ය වීමට ඇති ඉඩ සම්භාවිතාව නම් වේ. මේක තමයි අර්ථකථනයේ මූලිකව අපිට. මේ නිසා යම් දෙයක් සිදුවීමට ඇති හැකියාව නොහොත් ඉඩකඩ සම්භාවිතාව කියලා සාගන්න පුළුවන්. යම් සිද්ධියක් නිශ්චිතව සිදුවේ නම් එවැනි සිදුවීමකට අපි මොකක්ද කියන්නේ? 1 සංඛ්‍යාවක් විදිහට අපි දෙන්න පුළුවන් මොකද? 1 නිශ්චිතව සිදු වෙනවා නම්. නිශ්චිත සිදු වෙනවා නම් ඒක අපි 1 කියන අංකය අතර තියෙනවා. සිද්ධියක් කිසිසේත් සිදු නොවේ නම් අපි ඒකට කියනවා මොකද? බිඳුව වේද. මොකද සම්භාවිතාව සිද්ධියක් සිදු වෙනවා නම් ඒක අපි 1 කියන අගය අතර තියෙනවා. සිදු වෙන්නේ නැත්නම් අපි ඒක බිඳුවක් කියලා කියනවා. එවිට අන් සියලුම අවිනිශ්චිත සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව ඉහත සඳහන් කළ අන්ත දෙක අතර අන්ත දෙක කියලා කියන්නේ බිඳුවත් එකත් අතර තමයි පවතින්නේ කියන එක තමයි අපි සඳහන් කරන්නේ. ඒ අනුව පුද්ගලයෙකු මරණයට පත්වීමේ සම්භාවිතාව එකවන අතර සදාකල් ජීවත් වීමේ සම්භාවිතාව බිඳුව වෙනවා. ඒතකොට අවිනිශ්චිත සිදුවීම් බිඳුව හා එක අතර තමයි අගයක් කරගන්නේ. අවිනිශ්චිත සිදුවීම් බිඳුව හා එක අතර අගයක් ගැනීම සිද්ධ වෙනවා. මේ නිසා සම්භාවිතාව භාග ගණනක් දශම ගණනක් හෝ 100ට ගණනක් වෙන්න පුළුවන්. සම්භාවිතාව භාග ගණනක් 100ට ගණනක් දශම ගණනක් වගේ දෙයක් වෙන්න භාග ගණනක් වෙන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ සටහන පොඩ්ඩක් ලියා ගන්න. යම් සිද්ධියක් සිදුවීමට හෝ යම් කරුණක් සත්‍ය වීමට ඇති ඉඩ සම්භාවිතාව නම් වේ. මේ නිසා යම් දෙයක් සිදුවීමට ඇති හැකියාව නොහොත් මේ නිසා යම් දෙයක් සිදුවීමට ඇති හැකියාව නොහොත් ඉඩකඩ සම්භාවිතාවයි. යම් සිද්ධියක් නිශ්චිතව සිදු වේ නම් යම් සිද්ධියක් නිශ්චිතව සිදු වේ නම්
එවැනි සිදුවීමක සම්භාවිතාව එකවන අතර යම් සිද්ධියක් කිසිසේත්ම සිදු නොවන්නේ නම් සම්භාවිතාව බිඳුවකි. එවිට සියලුම අවිනිශ්චිත සිදුවීම් සිද්ධිය සිදුවීමේ සියලුම අවිනිශ්චිත සිදුවීම් සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව ඉහත සඳහන් කළ අන්ත දෙක අතර පවතී. ඒ අනුව පුද්ගලයෙකු මරණයට පත්වීම සම්භාවිතාව ලෙස එකවන අතර සදාකල් ජීවත් වීම බිඳුව වේ. එතකොට එහෙම ලියන්න අවිනිශ්චිත සිදුවීම් බිඳුව හා එක අතර අගයක් ගනී. මේ නිසා සම්භාවිතාව භාග ගණනක් දශම ගණනක් හෝ සියයට ගණනක් විය හැක. භාග ගණනක් දශම ගණනක් සියයට ගණනක් විය හැක. හරි. දැන් අපිට මේ කොහොමද අපි බලමු දැන් මේ සිද්ධියක සම්භාවිතාව සහ ප්‍රකාශනයක සම්භාවිතාව කියන්නේ මොකක්ද කියන එක අපි හඳුනගමු. කිසියම් සිද්ධියක් හෝ ප්‍රකාශනයක් සත්‍ය වීමට ඇති මුළු ඊට සම්භාවිතාව ලෙස ගන්නත් පුළුවන්. හරි. කිසියම් සිද්ධියක් දැන් අර සම්භාවිතාව කියන එකට තව අර්ථකථනයක්. කිසියම් සිද්ධියක් හෝ ප්‍රකාශනයක් සත්‍ය වීමට ඇති තමයි සම්භාවිතාවය කියලා කියන්නේ. ඉතින් අපි බලමු මේකේ මොකද සිද්ධියක සම්භාවිතාව. සිද්ධියක සම්භාවිතාව සහ ප්‍රකාශනයක සම්භාවිතාව. මේ දෙක අතර වෙනසක් බලමු. එකක් තමයි මොකද සිද්ධියක සම්භාවිතාව. සිද්ධියක සම්භාවිතාව. අනිත් එක ප්‍රකාශනයක දෙවෙනි එක ප්‍රකාශනයක සම්භාවිතාව. එතකොට සිද්ධියක සම්භාවිතාව සහ ප්‍රකාශනක සම්භාවිතාව කියලා අපිට කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඒක අපි හඳුනගමු. සිද්ධියක සම්භාවිතාව යනු කිසියම් සිද්ධියක් සිදුවීමට ඇති ඉඩයි. නැතහොත් කිසියම් සිද්ධියක් සිදුවීමේ හෝ නොවීමේ හැකියාවයි. කිසියම් සිද්ධියක් සිදුවීමේ හෝ නොවීමේ හැකියාවයි. කිසියම් සිද්ධියක් සිදුවීමට ඇති අහඹුවේ ප්‍රමාණයයි. අහඹු කියලා කියන්නේ මොකද්ද? අපිට තෝරලා බේරලා ගන්නේ නැහැ. මොකද අහඹු විදියට. අහඹු වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේද? අහඹු ප්‍රමාණය. නිශ්චිතව සිදුවේද නොවේද කියා කිව නොහැකි සිද්ධි සම්භාවිතාමය
නැත්තම් මොනවාද? සම්භාව්‍ය සිද්ධි කියලාත් කියනවා. සම්භාව්‍ය සිද්ධි කියලාත් මේකට කියනවා. හරි? කිසියම් නිශ්චිතව සිදු වෙන්නේ නැත්නම් මොකද? ඒකට කියනවා සම්භාව්‍ය සිද්ධි කියලා කියනවා. දැන් මේකට අපි උදාහරණයක් කරගමු. මෙහෙම ගත්තොත් ලොතරැයි ජයග්‍රහණයක් ලැබීම ලොතරැයි ජයග්‍රහණයක් ලැබෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නේද? ලැබීම කාසියක සිරස හෝ අගේ වැටීම කාසියක සිරස හෝ අගේ වැටීම කාසියක සිරස පැත්තයි අගේ පැත්තයි නේද? ඒ පැති දෙකක් තියෙනවානේ. සිරසයි අගයයි. ඉස්සර තිබුණේ නම් පරණ කාසි සම්බන්ධ ප්‍රශ්න වලදී උදලා තියෙනවා මොකද? පොල් ගස පැත්ත, මුහුණත සහ පොල් ගස. නේද? එතකොට ඉස්සර කාසිය තිබුණා මුහුණ. රජ කෙනෙකුගේ මුහුණු පැත්ත. මුහුණක් තියෙනවා. අනිත් පැත්තේ තියෙනවා මොකද? පොල් ගස. අන්න ඒකයි ඔය ඉස්සර ප්‍රශ්න වලට ඕක යොදලා තියෙන්නේ. පොල් ගස. එහෙනම් ඒකත් අපි මොකද? අර විදිහට තමයි මුහුණත සහ අගය සහ නේද? සිරස කියලා ගන්න නේද? එහෙනම් ලොතරැයි ජයග්‍රහණයක් ලැබීම, කාසික සිරස හෝ අගය වැටීම, ධාතු කැටයක අංක 6 උඩු අතට වැටීම. ධාතු කැටයක අංක 6 උඩු අතට වැටීම. කාඩ් කුට්ටමකින් හාර්ත කොලයක් ගැනීම. කාඩ් කුට්ටමකින් හාර්ත කොලයක් ගැනීම වැනි සිද්ධීන් සම්භාවිතාමය සිද්ධීන් බවට පත් වෙනවා. මේ මම කියන වේගයෙන් ලියා ගන්න. රිවයින්ඩ් කරලා බලන්න පුළුවන් නේද? එහෙම බලලා කියන්න. ප්‍රකාශනයක සම්භාවිතාවය. දැන් අර අපි මොකද ඉස්සෙල්ලම කතා කරේ සිද්ධියක සම්භාවිතාව. සිද්ධිය සම්භාවිතාවන කිසියම් සිද්ධියක් සිදුවීමට ඇති ඉඩකඩ නැතොත් කිසියම් සිද්ධියක් සිදුවීමෙන් හෝ නොවීමේ හැකියාව කියන එක කිව්වා. දැන් අපි ඊළඟට බලන්න ප්‍රකාශනයක සම්භාවිතාව කියන්නේ මොකක්ද කියලා. ප්‍රකාශනයක සම්භාවිතාව යනු කිසියම් ප්‍රකාශනයක් සත්‍ය වීමට ඇති කිසියම් ප්‍රකාශනයක් සත්‍ය වීමට ඇති ඉඩ නොත් සත්‍ය වීමට ඇති අහඹුවේ ප්‍රමාණය සත්‍ය වීමට ඇති අහඹුවේ ප්‍රමාණය දැන් මේකට අපි උදාහරණ ගමු මෙන්න මේ අහඹුවේ ප්‍රමාණය මේ විදිහට ගන්න පුළුවන්. රත් කළ විට ලෝහ ප්‍රසාරණය වේ. සියලු මිනිස්සු මැරෙන සුළු වෙති. සියලු කාක්කෝ කළු පාට වෙති. මේවා සම්භාවිතාව වැඩි ප්‍රකාශනය නේද? වසර 2010 දී ශ්‍රී ලංකාව සුපිරි බලවතෙක් වේ. මේවා දැන් මේ උදාහරණ ගත්තට ඒක අපි සිදු වුණාද නැද්ද කියන එක අපි දන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේද? සිද්ධියක සම්භාවිතාවය සියලු ලාංකිකයෝ සිංහලයන් වෙති. නැත්නම් ද්‍රවිඩයන් නේද? නැත්නම් තවත් ජාතියක්. ඒවා අපිට පුළුවන් මොකද්ද? ප්‍රකාශනයක් විදියට ගන්න නේද? මේවා සම්භාවිතාව අඩු ප්‍රකාශනයන්නේ. මේවා මොනවාද? සම්භාවිතාව අඩුයි. ඔය ඉහත තියෙනවා මොනවාද? ප්‍රකාශනයක සම්භාවිතාවකට සම්භාවිතාව අපිට ගන්න පුළුවන්. මෙන්න මේවා අඩු විදියට ගන්න පුළුවන්. සම්භාවිතාව විදියට. කාඩ් කුට්ටමකින් කොලයක් ගත් විට හාරත රැජිනේ මේව ගන්න පුළුවන් අපිට. මොකද සම්භාවිතාව එත්තව අඩු නෙමෙයි මේ සම්භාවිතාව වැඩි නේද? කාඩ් කුට්ටමකින් කොලයක් ගත් විට ඒවා වෙන්න පුළුවන්. දැන් අරව වෙන්න පුළුවන් වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් නේද? ඉස්සෙල්ලා අපි කියපු ප්‍රකාශනය. කාඩ් කුට්ටමකින් කොලයක් ගත් විට හාරත රැජින කොලයක් වීම. මේවා සම්භාවිතාමේ ප්‍රකාශනයන් බවට පත් වෙනවා නේද? මෙසේ යම්කිසි නිශ්චිත සිදුවීමකට සිද්ධියක් සිදුවීමට ඇති ප්‍රමාණයේ තරම නැතොත් අහඹුවේ ප්‍රමාණය සියයට ප්‍රමාණයක් ලෙස හෝ භාග ප්‍රමාණයක්
ලෙස වූ දැක්වීමට හැකිය. භාග ප්‍රකාශනයක් වෙන්නත් පුළුවන්, 100ට ප්‍රකාශනයක් වෙන්න පුළුවන්, දශම ප්‍රකාශනයක් වෙන්න පුළුවන්. එහෙම අපිට දක්වන්න පුළුවන් කමක් තියෙනවා. නැතහොත් සම්භාවිතාව බිඳුවත් එකක් අතර තමයි පවතින. අර ඉස්සෙල්ලා කිව්ව බිඳුවත් එකක් අතර පවතිනවා. දැන් උදාහරණයක් තවකම් S යන සිද්ධියේ සම්භාවිතාව P වරහන් ඇතුලේ S නම් එහි අගය පරාසය මෙන්න මේම දක්වන්න පුළුවන්. අගේ පරාසය අපිට ගන්න පුළුවන්. මෙන්න මේ අතර පවතිනවා. මේ එතන අපි ගන්නවා මෙන්න මේ අතර පවතිනවා කියලා. P එතන අපි ස්තම්මා එක බිඳුවත් එකක් අතර පවතිනවා කියන එක. හරි බිඳුවත් එකක් අතර පිළිනවා කියන එක තමයි මේ සඳහන් කරේ. ඊට පස්සේ ලියන්න මෙහෙම සම්භාවිතාව ප්‍රකාශ කළ හැකි ආකාර නම් සම්භාවිතාව ප්‍රකාශ කළ හැකි ආකාර නම් දැන් මම මේක මීට පෙර කිව්වා ආකාර මේ විදිහට දක්වන්න පුළුවන් කියලා. ආකාර මෙන්න මේ වගේ පුළුවන් අපිට අංක 1 කියලා දාගන්න. භාග සංඛ්‍යාවල් ලෙස දැක්වීම. භාග සංඛ්‍යාවක් ලෙස දැක්වීම. ඊට පස්සේ අපිට පුළුවන් මොකද දෙවෙනි එක ලියා ගන්න. දශම සංඛ්‍යාවක් ලෙස දැක්වීම. ඊට පස්සේ අපිට දක්වන්න පුළුවන් ප්‍රතිශත සංඛ්‍යාවක් ලෙස දැක්වීම. ප්‍රතිශත සංඛ්‍යාවක් ලෙස දැක්වීම. එහෙනම් භාග සංඛ්‍යාවක් විදිහට පෙන්වන්න පුළුවන්. ඒ වගේම දශම සංඛ්‍යාවක් ලෙස පෙන්වන්න පුළුවන්. ඊළඟට ප්‍රතිශත සංඛ්‍යාවක් ලෙස දක්වන්න පුළුවන්. ඊට පස්සේ මේ විදිහට අපි තියාගමු සිද්ධියක සම්භාවිතාව එකයයි පැවසෙන්නේ එම සිද්ධිය සිදුවීමට සිද්ධියක සම්භාවිතාව එකයයි පැවසෙන්නේ එම සිද්ධිය සිදුවීමට නියත ලෙසම ඉඩ ඇති විටයි එක කියලා කියන්නේ හරියටම සිද්ධ වෙනවා නම් තමයි. හරි. එකයයි පවසන්න පුළුවන් අපිට හරියටම එම සිද්ධිය සිදුවීමට නියතයි කියන එක තමයි. නැතොත් නිශ්චිතව සිදුවන සිද්ධියක සම්භාවිතාව අපට ගන්න පුළුවන් එක කියලා. නිශ්චිතවම සිද්ධ වෙන්න ඕනේ. කොළ 52කින් යුක්ත කාට් කුට්ටමක. ඔබ දැකලා තියෙනවනේ කාට් කුට්ටම් නේද? කාට් කුට්ටමක් දැකලා නැත්නම් ඒක ආරම්භ බලන්න මොකද විභාගයට යනකොට මේ කාට් කුට්ටම පිළිබඳව අපි ටිකක් දැනගන්න ඕනේ නේද? රූප කොළ ටික, ඒ සංඛ්‍යාත්මක කොළ ටික සියල්ලම හඳුනා ගන්න ඕනේ. මොකද ඔය ගැහන් ළමයි එහෙම සමහර වෙලාවට මේවා දන්නේ නැහැ කාට් කුට්ටම. ඒක ටිකක් නිරීක්ෂණය කරන්න. කොළ 52කින් සහිත කාට් කුට්ටමකින් ඕනෑම කොළයක් ගැනීමේ සම්භාවිතාව 52කින් 52යි. භාගයක් විදිහට දැක්කොත් මොකද? 52කින් 52යි. එහෙනම් ඕක බෙදුනහම කීයද? 52කට 52 කැපෙනවා නේද? 1 වෙනවා. එතකොට එන 1යි. තව උදාහරණයක් ගමු. පැති 6ක් ඇති ධාතු කැටයකින්
ඕනෑම අංකයක් පැති 6ක් ඇති ධාතු කැටයකින් ඕනෑම අංකයක් උඩු අතට වැටීමේ සම්භාවිතාව උඩු අතට වැටීමේ සම්භාවිතාව 6න් 6කි 6න් 6කි එනම් බෙදුනාම කීයද 1යි බෙදුනාම 1ක් වෙනවා තවත් ගන්න කාසියක් උඩ දැමීම කාසියක් උඩ දැමුව විට ඕනෑම අගයක් ලැබීමේ ඉඩ කීයද 1යි 1යි දෙකෙන් දෙක නේද ඒක බෙදුනාම 1යි ඕනෑම අගය එවැනි සිද්ධීන් වලට අපි කියන නමක් මොකද්ද පූර්ණ සම්භාවිතාවෙන් යුක්ත සිද්ධීන් කියලා කියනවා පූර්ණ සම්භාවිතාවකින් යුක්ත සිද්ධීන් ඉතින් මේ හැම වචනයක්ම මේ විභාගයට හරි වැදගත් වෙනවා. කෙටි ප්‍රශ්න සැකසීම සඳහා මේව යොදා ගන්න පුළුවන්. ඒ හින්දා මේ හැම වචනයක් පිළිබඳව අවධානය යොමු කරන්න. මේක ගණිතයට මෙන්ම තර්ක ශාස්ත්‍රය කියන විෂයටද මේ සම්භාවිතාව පාඩම අදාළ වෙනවා. ඒ හින්දා මේ දෙපිරිසටම මේ පාඩම වැදගත් වෙනවා. එහෙනම් පූර්ණ සම්භාවිතාවකින් යුක්ත සිද්ධීන් තමයි අපිට ගන්න පුළුවන් මොකද? උදාහරණ විදිහට ගන්නවද? මහනුවර වැවක් ඇත. මහනුවර වැවක් ඇත. තව උදාහරණයක් ගන්න පුළුවන් මොකද? කොළඹ වරායක් ඇත. පූර්ණ සම්භාවිතාවක් තියෙනවා. මේව පවතිනවා. හරි. සිද්ධිය සිදුවීමට නියතයි. නේද? නියත විදිහට තියෙනවා නේද? මේවා තියෙනවා. නිශ්චිතව සිදුවන සිද්ධි. මහනුවර වැවක් තියෙනවනේ නේද? කොළඹ වරායකුත් තියෙනවනේ. කොළඹ වරායක. මෙම ප්‍රකාශ කරන සම්භාවිතාවද අපි ගන්නවා එකක් කියලා. ඊට පස්සේ අනුච්ඡේදකින් ලියා ගන්න මේක මේ අතර ලියා ගන්නත් පුළුවන්. සිද්ධියක සම්භාවිතාව ශූන්‍යයයි පවසන්නේ එම සිද්ධිය කිසිසේත්ම සිදු නොහැකි වීමයි. බිඳුව වෙනවනම් මොකද? ඒකට අපි කියනවා ශූන්‍යයි කියලා. එහෙනම් එම් සිද්ධිය මොකද? සිදු නොවෙනවයි කියන එක තමයි කියන්නේ. සිදු විය නොහැකි වීම වැඩි. සිදු විය නොහැකි සිද්ධියක් යනවා. සිදු විය නොහැකි සිද්ධියක් යනවා. නියදිත නොමැති සිද්ධීන්. නියදිත තියනනේ අපි නේද? නියදිත තිත් තියනේව තියන්න අවශ්‍ය නැහැ. නියදිත නොමැති සිද්ධීන්. එවැනි සිද්ධියක සම්භාවිතාව බිඳුව වේ. එවැනි සිද්ධියක සම්භාවිතාව බිඳුව වේ. පැති 6ක් ඇති ධාතු කැටයකින් 7 අංකය. පැති 6ක් ඇති ධාතු කැටයකින් 7 අංකය උඩු අතට වැටීමට පුළුවන් ද වෙන්නේ? පැති 6යි තියෙන්නේ. අංකය වැටෙනවනේ 7. එහෙම වෙන්න බෑනේ. පැති 6ක් තිබිලා 7 අංකය වැටෙන්න බෑ නේද? අංකය උඩු අතට වැටීමට කිසිසේත්ම හැකියාවක් නැත. එහි සම්භාවිතාව මොකක්ද? බිඳුවයි. ඒ සම්භාවිතාව බිඳුවයි. රතු පාට බෝල පෙට්ටියකින් රතු පාට බෝල තමයි මේ පෙට්ටියේ තියෙන්නේ. රතු පාට බෝල තියෙන පෙට්ටියකින් නිල් පැහැති බෝලයක් ගැනීමද මොකද්ද? ශූන්‍යයි. ශූන්‍ය සම්භාවිතාව තමයි පවතින්නේ. නිල් පැහැති බෝලයක් ගැනීමද ශූන්‍ය සම්භාවිතාවට අයත් වේ. ශ්‍රී ලංකාවේ මුහුදු වෙරළක් නැත. මේ වගේ ප්‍රකාශනයක්වත් මොකද දෙන්නේ? සම්භාවිතාව ශූන්‍යයි. බිඳුවයි. ඊට පස්සේ මෙහෙම ලියාගෙන සම්භාවිතාව භාගයක් හෝ 0.5
දැන් අපි භාගයේ තව දශම ගණන් වලට ගත්තොත් මොකද 0.5ට අපිට ගන්න පුළුවන්. භාගය කියලා කියන්නේ 0.5 නේද? දශම වලින් ගත්තොත්. යන්න පිළිබඳවද 0.5 ගැනද නැත්නම් භාගයක් හෝ 0.5 ගැනද සඳහන් කළ හැකිය. ඒ සමාන සම සම්භාවිතාව නම් වේ. සම සම්භාවිතාව නම් වේ. අපි ඉදිරියට කතා කරමු සම සම්භාවිතාව වෙන අවස්ථා තවත් තියෙනවා. හරි. වෙන උදාහරණයක් තවත් කියන්න සම සම්භාවිතාව තියෙන අවස්ථාව පස්සේ. එනම් සම සම්භාවිතාව ලෙස සැලකෙන්නේ යම්කිසි සිද්ධියක් සිදුවීමට හෝ සිදු නොවීමට ඇති සමාන සිදුවීමට හෝ නොවීමට ඇති සමාන ඉඩ කියලා කියන්න පුළුවන්. සමාන ඉඩකි. සාධාරණ ධාතු කැටයක්. සාධාරණ ධාතු කැටයක් කියලා කියන්නේ මොකද? පැති සියල්ලම එක සමාන විය යුතුයි. සාධාරණ වෙන්න නම් තව එකක් බරක් තිබිය යුතුයි එක සමාන විදියට. සාධාරණ ධාතු කැට දෙකක් ගත්තොත් මොකද? එකක් එකකට බර වෙනස් වෙන්න බෑ. සාධාරණ ධාතු කැට පැති එක සමානක් වෙන්න ඕන. නැත්නම් වැටෙන අගය වෙනස් විය යුතුයි. ඔන්න ඒකයි සාධාරණ ධාතු කැට. සාධාරණ ධාතු කැටයක් උඩ දැමුව විට ඔත්තේ සංඛ්‍යාව උඩු අතට වැටීමේ සම්භාවිතාව. උඩු අතට වැටීමේ සම්භාවිතාව. උඩු අතට වැටීමේ සම්භාවිතාව 6න් 3කි. හයෙන් 3කි. හරිනේ මේ ඔත්තේ සංඛ්‍යා 1 2 3 4 5 1 3 5 කියන සංඛ්‍යා ටික තමයි කිව්වේ. ඒවා 6කින් කීයද 3ක් තමයි පවතින්නේ. එතකොට මේ 6න් 3යි කියලා කියන්නේ මොකද? මේකෙන් භාගයේ නේද? භාගයක් තියෙනවා. එහෙනම් මොකද? 2කින් 1 කියලා ගන්න පුළුවන්. එහෙනම් 6න් 3කි. එනම් 2කින් 1කි. එසේම දශම සංඛ්‍යාවක් ලෙස 0.5කි. දශම සංඛ්‍යාවක් විදිහට බැලුවොත් මාද 0.5. කාසියක් උඩ දැමුව විට අගය වැටීමටත් සිරස වැටීමටත් ඇත්තේ සමාන ඉඩකි. සිරස වැටෙන්නත් පුළුවන්, අගය වැටෙන්නත් පුළුවන් සමානයි. ඒ කාසිය දෙපැත්තම සමානයි නේද? බර සමානයි. ඒ නිසා අපිට පුළුවන් මේක උඩ දැම්මම ඕනේ පැත්තක් වැටෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන් නේද? ඒක සමාන ඉඩක් තමයි පවතින්නේ. හරි එහෙනම් ඔන්න ඔය ටික තමයි අපි ප්‍රකාශනයක සම්භාවිතාව, සිද්ධියක සම්භාවිතාව වගේ ඊළඟට දශම සංඛ්‍යා සම්බන්ධව අනිවාර්යෙන් සිදුවෙන සම්භාවිතාව බිඳුවත් එකත් අතර තියෙන සම්භාවිතාවන් පිළිබඳව අපි ඉගෙන ගත්තා. එහෙනම් අපි ඊළඟට යනවා සම්භාවිතාව පිළිබඳව අර්ථකථන කියන එක. සම්භාවිතාව පිළිබඳව අර්ථකථන ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ අර්ථකථන සම්බන්ධව කතා කරමු. එහෙනම් අපි ඉස්සෙල්ලාම සම්භාවිතාව පිළිබඳ අර්ථකථනයක් විදිහට සාම්ප්‍රදායික අර්ථකථනය ගැන ඉගෙන ගනිමු. සාම්ප්‍රදායික අර්ථකථනය ගන්න. එහෙනම් මෙහෙම ලියන්න. මේකට අපි තව නමක් යොදනවා. සාම්ප්‍රදායික අර්ථකථනයට මෙන්න මෙහෙම නමක් කියනවා. ආචින්න කල්පිත පිවිසුම. ආචින්න කල්පිත පිවිසුම කියන නමත් අපි යොදා ගන්න. ඒකත් වරහන් ඇතුලේ ලියාගෙන තියාගන්න. එහෙනම් මෙහෙම අපි සටහන ලියාගෙන අපි පැහැදිලි කරමු මෙහෙම සසම්භාවී සිද්ධීන්ගෙන් සෑදුණු සසම්භාවී සිද්ධීන්ගෙන් සසම්භාවී කියන වචනේ දැන් අලුත් වචනයක් වෙන්න පුළුවන්. ගණිතේ මතක නැත්තම් සාමාන්‍යයෙන් O level කාලේ නේද?
යම් සිද්ධියක් සිදුවීමට ඇත්තේ එක සමාන ඉඩක් නම් එවැනි සිදුවීම් වලට අපි කියනවාද සසම්භාවී සිද්ධීන් කියලා. යම් සිද්ධියක් සිදුවීමට ඇත්තේ එක සමාන ඉඩක් නම් එවැනි සිදුවීම් වලට අපි කියනවාද සසම්භාවී සිදුවීම් කියලා. අපි ඒකට උදාහරණයක් විදිහට ගත්තොත් මොකද්ද? කාසියක මුහුණ ඕ ඉන්දිගස උඩු අතට වැටීමට ඇත්තේ එක සමාන ඉඩකි. හරි මොන සසම්භාවී සිද්ධිය. සමාන ඉඩක් තමයි තියෙන්නේ. තවත් එකක් අපි ගමු සාධාරණ ධාතු කැටයක ඕනෑම අගයක් වැටීමට ඇති ඉඩකඩ. ඔන්න දැන් මේ සසම්භාවී කියන වචනේ පැහැදිලි කිරීමක් කරා. මේක සසම්භාවී කියන එක කෙටි සටහනක් විදිහට දෙන්න පුළුවන්. මම මේක ලියා ගන්න පුළුවන් නේ ඔබට නේද? සසම්භාවී යන්න පිළිබඳව කෙටි සටහනක් ගහගන්න. සසම්භාවී සිද්ධීන්ගෙන් සෑදුණු විශ්වය අරතන යන සාම්ප්‍රදායික අර්ථකථනය නැත්නම් ආචින්න කල්පිත පිවිසුම කියලා කියනවා. සසම්භාවී සිද්ධීන්ගෙන් සෑදුණු විශ්වයේ ආර්යන සිද්ධියට පක්ෂ හා විපක්ෂ මේක ලියා ගන්නම පැහැදිලි කිරීම කරන්න. පක්ෂ හා විපක්ෂ සමාජික සංඛ්‍යාවක් පිළිවෙලින් F අකුර සහ U නම් F සහ U නම් R වල සම්භාවිතාව PR ලැබෙන්නේ මේක සූත්‍රයක් විදිහට අපි ලියනවා දැන් PR ලැබෙන්නේ PR කියලා මෙන්න මේ P මෙතනින් R හරි PR ලැබෙන්නේ මුළු සම්භාවිතා සංඛ්‍යාවෙන් මුළු සම්භාවිතා සංඛ්‍යාවෙන් F ධන U වලින් F බෙදූ විටය මේ F අකුර මේ බෙදූ විටය ඒක සූත්‍රයක් විදිහට අපිට දැන් මෙන්න මේක ගන්න පුළුවන්. මේක දැන් මෙහෙම ගමුකෝ. සූත්‍රය දැන් මෙහෙම ගන්න පුළුවන් මේක. අපි මේකට තියෙන අකුරු ටිකට බලමු මෙහෙම මොනවද කියලා. දැන් මේ P කියන්නේ මොකද්ද? P කියලා කියන්නේ සම්භාවිතාව කියන්නේ. හරි සම්භාවිතාව. P කියලා කියන්නේ සම්භාවිතාව. යොදන ඉංග්‍රීසි වචනේ මුල් අකුර. ඊළඟට F අකුර කියලා කියන්නේ සිද්ධියක පක්ෂ අවස්ථා. සිද්ධියක පක්ෂ අවස්ථා. එහෙනම් U කියලා කියන්නේ මොකද? සිද්ධියට විපක්ෂ අවස්ථා. එතකොට බලන්න පක්ෂ අවස්ථා තා විපක්ෂ අවස්ථා එකතු කරලා නේද? ඊට පස්සේ සිද්ධියේ පක්ෂ අවස්ථා උඩ තියනවා නේද? එතකොට මේකෙන් බෙදලා තියෙනවා නේද? PR කියලා කියන්නේ සම්භාවිතාව නේද? ඔව්. එහෙමනම් මේක සිංහලෙන්ොත් ලියාගන්න. සිංහල විදියට ලියාගන්න. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් සම්භාවිතාව සමානයි. ඉරට උඩින් පක්ෂ අවස්ථා සිද්ධියක පක්ෂ අවස්ථා මෙතන යටින් ලියනවා මොකද්ද? පක්ෂ අවස්ථා ධන විපක්ෂ අවස්ථා හරි. දැන් අපි බලමු පුංචි ප්‍රශ්නයක්. මේක ලියාගන්න. ධාතු කැටයක්
උඩ දමනු ලැබේ. ධාතු කැටයක් උඩ දමනු ලැබේ. එහිදී අංක 1 වැටීමේ සම්භාවිතාව අංක 1 වැටීමේ සම්භාවිතාව කුමක්ද? අංක 1 වැටීමේ සම්භාවිතාව කුමක්ද? ධාතු කැටයක් උඩ දමනු ලැබේ. එහි අංක 1 වැටීමේ සම්භාවිතාව කුමක්ද? එතකොට මෙතන ගන්නවා කොහොමද? සිද්ධියට පක්ෂ අවස්ථා ගන්න කීයද? 1යි.